very warm welcome to Plain Tea, everyone, and thank you for coming. Banuji, can you tell me if you can hear me? So today's topic is Dark Web Unlocked. Dark Web Api Hitana Taram Andurudha. The presentation will be conducted by Banuji Tilakaratna, a final year student specializing in electrical and electronic engineering at the Faculty of Engineering, University of Peradeniya. His interests lie in intelligent cybersecurity systems and the dark web. So this presentation will definitely be interesting for everyone, and it will be very informative. අපි හැමදාම කරනා වගේ භාෂා දෙකෙන්ම ඩිස්කෂන් එක සංවාදය යනවා. ඒ වගේම මේක ඉන්ෆෝමල් ප්ලැට්ෆෝම් එකක්, හැමෝටම කතා කරන්න පුළුවන්. questions තියෙනවා නම් questions හරි comments හරි තියෙනවා නම් chat එකේ දාන්න පුළුවන්. ඒ වගේම අන්තිම presentation එක ඉවරනයින් පස්සේ අන්තිමටම raise your hand option එක පාවිච්චි කරලා mic එක unmute කරලා කතා කරන්න පුළුවන්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් කරන්නේ දැන් මෙතන ගොඩක් ෆීල්ඩ්ස් වල අය ඉන්නවා, ආර්ට්ස් කරන අය ඉන්නවා, සයන්ස් කරන අය ඉන්නවා, ඉකොන් කරන අය ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් මේ හැම ෆීල්ඩ්ස් වලින්ම සාමාන්‍ය අපේ තියෙන ප්‍රසන්ටේෂන් එක ඉවරනයින් පස්සේ මේ හැම ෆීල්ඩ් එකෙන්ම මොකක් හරි කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා නම්, ඉන්ටරෙස්ටිං ට්‍රිවියා හරි මොකක් හරි ඒ වගේ කියන්න දෙයක් තියෙනවා නම් ඒවත් ඩිස්කෂන් එකට එකතු කරන්න පුළුවන්. ඉතින් අපි දැන් එහෙනම් ප්‍රසන්ටේෂන් එක පටන් ගමු. බානුජ, you may start. Thank you very much for the introduction, Roj. And I would like to thank the Plainty team for this opportunity as well. Okay. අද අපි මේ presentation එක ප්‍රධාන අරමුණු තුනක් යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි dark web කියන්නේ මොකක්ද සහ ඒකේ සේවා. ඒ කියන්නේ හොඳ සේවා සහ නරක සේවා මොනවාද කියන එක ගැන. ඊට පස්සේ sorry, my internet connection is kind of unstable. Sorry about that. And ඊට පස්සේ TOR කියන්නේ මොකක්ද කියන එක ගැන. ඊ අන්තිමට TOR භාවිතා කරලා dark web එක access කරන්නේ කොහොමද කියන එක ගැන. හරි. අපි dark web වලට යන්න කලින් ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලමු. අපි හැමෝම නිතරම වගේ පාවිච්චි කරන මේ ඉන්ටර්නෙට් එක ගොඩනැගිලා තියෙන්නේ TCP/IP කියන ප්‍රෝටෝකෝල් එක මත. TCP කියන්නේ Transmission Control Protocol. IP කියන්නේ Internet Protocol Collection of Protocols. එතකොට ඉන්ටර්නෙට් එක කියන්නේ computer networks connect වෙලා හැදිලා තියෙන global system එකක්. මේ internet connection එකේ inventors ලා විදිහට අපි සලකන්නේ බොබ් කියන කෙනාවයි වින්ඩ්සර්ෆ් කියන කෙනාවයි. එතකොට මේ TCP/IP එක ඒ කියන්නේ protocols වලින් ඇත්තටම කරන්නේ අපේ data කොහොමද පැකටයිස් කරන්නේ, කොහොමද ඇඩ්‍රස් කරන්නේ, ට්‍රාන්ස්මිට් කරන්නේ, රූට් කරන්නේ සහ රිසීව් කරන්නේ කොහොමද කියලා ස්පෙસિෆයි කරන එක තමයි මේ ප්‍රෝටෝකෝල් එකෙන් කරන්නේ. ඒක සරලව කියනවා නම් අපේ ඩිවයිස් එකකට මේ තියෙන අපේ ඩිවයිස් එක කියලා හිතන්නකෝ. ඒකට අපිට වෙබ් සර්වර් එකක් ඇක්සස් කරන්න ඕන නම් අපිට ඕන වෙනවා ISP කියලා එකක්. ISP කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කියන කට්ටියට. එතකොට ලංකාවේ නම් මේ ISP වෙන්නේ Dialog, Mobitel, SLT වගේ කට්ටිය. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ වෙබ්සයිට් ඇක්සස් කරද්දී මේ ISP එක through යන්න ඕන නිසා ගොඩක් වෙලාවට අපි ඇක්සස් කරන sites, එතකොට අපි ඇක්සස් කරන duration එක, time එක, කොච්චරක් data ඒ sites වල වැය කරනවද කියන එක මේ ISP වලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර governments වලින් ඒගොල්ලන්ගේ requirement එකක් තියෙනවා මේ users track කරලා track කරලා ගන්න එක. එතකොට මේ ISP ලා මේ විදිහට track කරන්න පාවිච්චි කරනවා packet sniffing වගේ surveillance technologies. හොඳයි. ඊළඟට අපි බලමු මේ ඉන්ටර්නෙට් කියන එක හැම දෙයක්ම අපිට access කරන්න පුළුවන්ද කියන එක. ඇත්තටම කිව්වොත් ඒකට උත්තරේ බෑ. ඉන්ටර්නෙට් එක හැම දෙයක්ම අපිට access කරන්න බෑ. ඒකට හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම හේතු තමයි censorships තියෙනවා. වාරණ. අපිට geographical restrictions තියෙනවා.
හැම රටක්ම වගේ තමන්ගේ රටේ තියෙන ඉන්ටර්නෙට් එක එහෙම නැත්නම් තවත් මේ වගේ නෙට්වර්කින් සර්විසස් කන්ට්‍රෝල් කරනවා. ඒ එක එක රටවල් මේවා කන්ට්‍රෝල් කරන ඩිග්‍රීස් වෙනස්. මේ පහළ තියෙන මැප් එක ලෙෆ්ට් සයිඩ් එකේ තියෙන මැප් එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොහොමද එක එක රටවල් කොච්චරක් දුරට මේවා කන්ට්‍රෝල් කරනවා කියලා. ඩාර්ක් ඒරියාස් වල තියෙන ඒවල ගොඩක් ටයිට් කන්ට්‍රෝල්ස් තියෙනවා. ලයිට් ඒවල අඩු කන්ට්‍රෝල්ස් තියෙනවා. මේ ග්‍රේ නම් ඩේටා නැති not access countries. හරි. එතකොට මේවට උදාහරණ විදිහට දුන්නොත් දැන් අපි ගත්තොත් චයිනාවල Google Facebook වගේ ඒවා ඇක්සස් කරන්න බෑ. ඒ වගේම තමයි ලංකාවේ ඔයගොල්ලෝ දන්නවනේ Disney Plus වගේ සර්විසස් තියෙන ස්ට්‍රීමින් සර්විසස් ඒවා ඇක්සස් කරන්න බෑ. ඒ කියන්නේ අපිට ඒ වෙබ්සයිට් එක බලන්න පුළුවන්. නමුත් ඒවල තියෙන සර්විසස් ගන්න බෑ. මොකද ඒවට ජියෝග්‍රැෆිකල් රෙස්ට්‍රික්ෂන්ස් දාලා තියෙන නිසා. එතකොට මේ ජියෝග්‍රැෆිකල් රෙස්ට්‍රික්ෂන්ස් I'm sorry, everyone. I think Banuja has a small connection issue. He'll be back. Just give me a second. All right, he'll be reconnecting. Please bear with us. I think a lot of people are in rainy. I mean, they're experiencing a lot of rain these days, and Banuja is also having problems due to the rain. And so he'll be back in a few seconds. hello, you guys can hear me now, neighbor? Yes, Banuja, yes. I got a power cut and there's heavy thunder in here. Sorry about that. Okay. All right, okay. Okay, now you can see my screen, no? Yeah. Okay. මම කීකේ හිටියේ මේ අපිට එක එක රටවල එක එක විදිහට ඉන්ටර්නෙට් කියන එක එහෙම නැත්නම් නෙට්වර්ක්ස් කියන ඒවා කන්ට්‍රෝල් කරනවා. ඒගොල්ලන්ගේ කන්ට්‍රෝල් කරන ඩිග්‍රීස් එක රටින් රටට ඒවා වෙනස්. එතකොට මේ left side එකේ map එකෙන් පෙන්නන්නේ කොච්චරක් දුරට ඒවා ටයිට් විදිහට කන්ට්‍රෝල් කරනවද කියලා. මේ dark areas වල තියෙන countries චයිනා වගේ රටවල් ඒගොල්ලෝ ගොඩක් කලින් මේක කන්ට්‍රෝල් කරනවා. එතකොට මේ light areas ඒවා මේගොල්ලෝ අඩු වශයෙන් කන්ට්‍රෝල් කරන රටවල්. And මම මේකට එක්සාම්පල් එකක් දුන්නොත් in China අපිට Google Facebook වගේ සර්විසස් ඇක්සස් කරන්න බෑ. චීන නම් Google Translate සර්විස් එක ඇක්සස් කරන්න පුළුවන්. ඒට එහායින් දෙයක් තමයි බැරි. ඒ වගේම තමයි ඒක සෙන්සර්ෂිප් එකක්. එතකොට ජියෝග්‍රැෆිකල් රෙස්ට්‍රික්ෂන් එකක් ගැන කියනවා නම් අපිට Disney Plus සර්විස් වගේ ඒ කියන්නේ ස්ට්‍රීමින් සර්විසස් ගත්තොත් ඒ සයිට්ස් අපිට ඇක්සස් කරන්න පුළුවන්. නමුත් ඒවල තියෙන සර්විසස් අපිට ගන්න බෑ. එතකොට මේකට අපිට bypass කරන්න යූස් කරන්න පුළුවන් VPN එකක්. හරි. මේට අමතරව ඉන්ටර්නෙට් එකේ තියෙනවා intentionally hidden කියලා කොටසක්. එතකොට ගොඩක් වෙලාවට VPN එකක් යූස් කරත් මේවා අපිට ඇක්සස් කරන්න බෑ. එතකොට dark web කියන්නේ මෙන්න මේ intentionally hidden කියන කොටසේ එක කොටසකට. හොඳයි. අපි බලමු deep web කියන්නේ dark web කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය most people often confuse deep web with dark web. So let's take an analogy. This analogy would be an iceberg, a floating iceberg. එතකොට මේ iceberg එකේ අපි එදිනෙදා පාවිච්චි කරන websites තියෙන like Facebook, Google, YouTube වගේ ඒවා ඒවා අයිති වෙන්නේ surface web කියන කොටසට. මේ surface web කියන කොටසය අපේ සාමාන්‍ය browsers පාවිච්චි කරලා අපිට access කරන්න පුළුවන්. It's about like 4% of the contents of the web. ඊට පස්සේ අපි චුට්ටක් එතනින් පහළට
කියොත් අපිට හම්බ වෙනවා ඩීප් වෙබ් කියන කොටස. මේ ඩීප් වෙබ් එක තියෙන්නේ එතකොට සාමාන්‍ය කන්වෙන්ෂනල් සර්ච් එන්ජින්ස් වලින් ඒවා ඉන්ඩෙක්ස් කරලා නැති. ඉන්ඩෙක්ස් කරලා නැහැ කියන්නේ සූචිගත කරලා නැති කොටසට. මේවල තියෙන්නේ ගොඩක් ඇකඩමික් රෙකෝඩ්ස්, මෙඩිකල් රෙකෝඩ්ස්, ෆයිනෑන්ෂල් ගවර්න්මන්ට් රෙකෝඩ්ස් වගේ දේවල්. ඒවා නිකන් අපිට සර්ච් කරලා අවශ්‍යත් නැහැ. ඒ වගේ දේවල් තමයි මේ ඩීප් වෙබ් එකේ තියෙන්නේ. එතනින් යටට ගියාම අපිට හම්බ වෙනවා ඩාර්ක් වෙබ් එක. ඒ ඩාර්ක් වෙබ් එකේ තමයි ඔයගොල්ලෝ දන්නවා ඩ්‍රග් ට්‍රැෆිකින්, ප්‍රයිවට් කමියුනිකේෂන්ස්, පොලිටිකල් ප්‍රොටෙස්ට්, බ්ලැක් මාකට්ස් වගේ දේවල් තියෙන්නේ. එතකොට මේ ඩාර්ක් වෙබ් එක ඇක්සස් කරන එක තමයි අපේ ප්‍රසන්ටේෂන් එකේ අද අපේ සාමාන්‍ය බ්‍රවුසර්ස් එක කියන්නේ Firefox, Google Chrome වගේ බ්‍රවුසර්ස් වලට බෑ. හොඳයි. අපි බලමු ඩාර්ක් වෙබ් වලට යන්න කලින් මේ ඩාර්ක් වෙබ් එකේ හිස්ටරි එක ගැන පොඩ්ඩක්. මේ මුල කොටස නම් ඕගොල්ලෝ හැමෝම වගේ දැනුවත් ඇති. මම ඒක කියන්නම්. 1960 තමයි මුලින්ම ARPANET කියන එක ඉන්වෙන්ට් කරන්නේ. ඊට පස්සේ 1970 වෙදි තමයි පළවෙනි ඉල්ලීගල් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ. මේකෙදි වෙන්නේ ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ AI ලැබ් එකේ කට්ටියකුයි MIT එකේ කට්ටියකුයි අතර මරිජුවානා ට්‍රේඩ් එකක් තමයි ෆස්ට් ඉල්ලීගල් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එක හැටියට ගන්න. ඊට පස්සේ 1983 වෙද්දී මේ ARPANET කියන කොටස දෙකට කැඩෙනවා සිවිල් නෙට් මිල් නෙට් කියලා. ඊට පස්සේ ආයිකී මයිල්ස්ටෝන් එකක් වෙන්නේ 1991 ඉන්ටර්නෙට් එක පබ්ලික් විදිහට ඕපන් වෙනවා. ඔන්න දැන් ඉන්ටර්නෙට් එක ඕපන් වුණාට පස්සේ 1999 වෙද්දී Napster කියලා සයිට් එකක් හැදෙනවා. ඒ කාලේ ගොඩක් ෆේමස් ඔය සින්දු මියුසික් CD පයිරට් කරන්න. ඒ කියන්නේ ඒව රික් කරලා ඩිස්ට්‍රිබියුට් කරන්න. ඒකට ඒව ඔන්ලයින් ඩිස්ට්‍රිබියුට් කරන්න හදපු සයිට් එකක් තමයි ඉල්ලීගල් විදිහට හදපු සයිට් එකක් තමයි මේ Napster කියන්නේ. ඔන්න ඔය කන්සෙප්ට්ස් කොහොම දිගට එද්දි ෆ්‍රී නෙට් කියලා එනවා 2000 දී. මොකද මේ ඉන්ටර්නෙට් මේ වෙනකොටත් ඇත්තටම ඉන්ටර්නෙට් කියන්නේ මිලිටරි ඉන්වෙන්ෂන් එකක්. මේක මේ වෙනකොටත් ගොඩක් කන්ට්‍රෝල්ස් තිබ්බ දෙයක්. ඒකට ෆ්‍රී නෙට් එකේ ආරමුණ උනේ නිදහස් ඉන්ටර්නෙට් එකක්. It's like a liberating web some kind of thing. ඕක ඩෙවලොප් වෙලා 2002 වෙද්දී එනවා ටෝ සර්විස් එක. මම මේ ටෝ සර්විස් එක ගැන ඉස්සරහදී වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ටෝ එක බේස් වුණාට පස්සේ මෙතන තමයි ඔෆිෂියලි වගේ ඩාර්ක් වෙබ් එකේ ආරම්භය වෙන්නේ. ඊට පස්සේ එනවා බිට්කොයින් මයින්. ඔයගොල්ලෝ අහලා තියෙති කියන අනිවාර්යෙන්ම ඇරබ් ස්ප්‍රින්ග් එක ගැන දන්නවනේ. එතකොට අපි ඔය ඇරබ් ස්ප්‍රින්ග් එකේ පොලිටිකල් සයිඩ් එක ගැන කතා කරාට ඇත්තටම ඇරබ් ස්ප්‍රින්ග් එක ඒක ටෙක්නොලොජි බැකින් එක වෙන්නේ මේ ඩාර්ක් වෙබ් එක නිසා. ඒක ගොඩක් ප්‍රොටෙක්ට්ස් වෙන්නේ ඩාර්ක් වෙබ් එක නිසා. ඊට පස්සේ ඩාර්ක් වෙබ් එකේ තියෙනවා එක සයිට්ස්. ඔය සයිට්ස් වලින් ප්‍රධාන බ්ලැක් මාකට් එකක් තමයි සිල්ක් රෝඩ් කියන්නේ. So Silk Road was shut down in 2030. දැන් මම මෙතන කිව්වනේ මේ ඉන්ටර්නෙට් ඩාර්ක් වෙබ් එකේ අරමුණක් තමයි ෆ්‍රීඩම්. ඒත් 2013 සිල්ක් රෝඩ් එක ෂට් ඩවුන් වෙනවා. ඒ වගේම තමයි 2015 ප්ලේපෙන් කියලා කියන සයිට් එක ෂට් ඩවුන් වෙනවා. ප්ලේපෙන් කියන සයිට් එක ඇත්තටම ඩාර්ක් වෙබ් එකේ තිබ්බ නරකම සයිට්ස් වලින් එකක්. හරි. ඊළඟට අපි බලමු මේ ඩාර්ක් වෙබ් කියන එකේ advantages and disadvantages. ඇත්තටම ඩාර්ක් වෙබ් කියන එක ඉන්වෙන්ට් කරේ මේ ඇඩ්වාන්ටේජස් නිසා. ඒකේ ප්‍රධානම ඇඩ්වාන්ටේජ් එක තමයි ඇනොනිමිටි, නිර්නාමික භාවය, freedom of expression, activism, journalism වගේ දේවල්. එතකොට ගොඩක් මේ ජර්නලිස්ට්ලා, ඇක්ටිවිස්ට්ලා අදටත් මේ ඩාර්ක් වෙබ් එක භාවිතා කරනවා ඒගොල්ලන්ගේ ඒ කියන්නේ controlling authorities වලට trace වෙන්නේ නැතුව ඒගොල්ලන්ගේ communications කරගන්න. මේක disadvantages වල වැඩිපුරම disadvantages මේක තියෙන්නේ illegal trades නිසා. මොනවාද illegal trades කියලා අපි ගන්නෙ? drugs, weapons, beach data. එතකොට මේ දේවල් මේකේ sell කරනවා. ඊට පස්සේ තව තියෙනවා pornography. එතකොට cyber crimes තියෙනවා, hacking services. මේ වගේ මේවා disadvantages මේක බිහි වෙන්නත් හේතුව තමයි මේ dark web එකේ තියෙන freedom එක. දැන් මේ අපි ගත්තා මේ illegal trades වගේ ඒවා මේවා ඇත්තටම පර්චේස් කරලා ගන්න ඕනනේ. මේවට දැන් අපි eBay Amazon වගේ වෙබ්සයිට් එකක් ගන්නවා නම් අපිට ඕන අපේ ක්‍රෙඩිට් කාඩ් එක නැත්නම් PayPal වගේ දීලා ගන්න පුළුවන්. ඒත් ඩාර්ක් වෙබ් එකේ මේක නිර්නාමිකව කරන්නත් එපා. එතකොට අපිට ඕන වෙනවා සල්ලි
එක්ස්චේන්ජ් කරන ක්‍රමයක්. ඒකට මේ ඩාර්ක් වෙබ් එකේ වැඩිපුරම යූස් කරනවා ක්‍රිප්ටෝකරන්සි. ක්‍රිප්ටෝකරන්සි වලත් most famous cryptocurrency එක තමයි Bitcoin කියන්නේ. එතකොට Bitcoin is a computer file. It's technically a computer file which is stored in a digital wallet. එතකොට දැන් අපි සාමාන්‍ය අපේ තියෙන සල්ලි සාමාන්‍ය wallet එකකට දානවා වගේ මේ computer file එක අපේ digital wallet එක. digital wallet එක තියෙන්නේ අපේ ෆෝන් එකේ වෙන්න පුළුවන්, computer එකේ වෙන්න පුළුවන්. ඒකට දාගත්තම අපි ගාව Bitcoin තියෙනවා වෙනවා. එතකොට සාමාන්‍ය currency එකක් වගේ Bitcoins අපිට පුළුවන් ගෙවින් වලට යොදා ගන්න. ඒ කියන්නේ ඕනනම් තව කට්ටියට එවන්න පුළුවන්. මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේ Bitcoin එක ඉන්වෙන්ට් කරන්නේ 2008 දී සතෝෂි නකමොටෝ කියලා කෙනෙක් හෝ කට්ටියක්. මේ සතෝෂි නකමොටෝ කියන කෙනා එක්කෙනෙක්ද එහෙම නැත්නම් ගෲප් එකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මේක ඒ තරම් යනවනේ. සිද්ධියට කරන්න පුළුවන්. එතකොට මම ප්‍රසන්ටේෂන් එක හැදුවේ ජනවාරි 12. ඒ වෙනකොට Bitcoin එක about 6.7 million ශ්‍රී ලංකන් රුපිය වගේ වෙනවා. එතකොට මේ වගේ තවත් cryptocurrencies තියෙනවා. තවත් famous dark web එක use කරන එකක් තමයි Ethereum කියන්නේ. ඊට අමතරව Dash කියලා තියෙනවා, Bitcoin Cash කියලා තියෙනවා. ඒ වගේ කීපයක්ම තියෙනවා currencies වර්ග. හොඳයි. අපි බලමු මේ දැන් dark web එකේ මම අර iceberg එකේ කිව්වා වගේ contents කිහිපයක් තියෙනවානේ. එතකොට මේකේ percentages එක්ක බලමු. ඇත්තටම dark web එකේ මිනිස්සු වැඩිපුරම use කරන්නේ file sharing වලට. ඒ වගේම තමයි leak data, financial fraud. ඔය තුන තමයි top 3 list එකේ තියෙන්නේ. ඒක හොඳට බැලුවොත් file sharing is like 29%, leak data is like 28%. And the drugs, hacking, porno, weapons වගේ ඒවා තියෙන්නේ කොහොම 40% වලින්. වැඩි දැන් මෙහෙම කියන්න පුළුවන්. මේ ෆයිල් ෂෙයාරින් කිව්වට මේක මෙතන හොඳ දේවලුත් තියෙන්න පුළුවන්. pirated දේව stuff most of the ඒ වගේ දේවලුත් තියෙන්න පුළුවන්. leak dataත් එහෙමයි. leak data වල ඔය අපි කියන identity theft වගේ දේවල් මෙතන ගොඩක් trade වෙන place එකක් තමයි dark web කියන්නේ. ඒ වගේම තමයි government info එහෙම නැත්නම් military information, intel ඒ වගේ දේවලුත් මේ leak data යටතට ගන්නවා. හොඳයි. අපි දැන් එමු කොහොමද මේ dark web කියන එක access කරන්න කියලා බලමු. අපි සාමාන්‍ය browser එකකින් මේක access කරන්න බෑ කියලා කිව්වනේ. එතකොට 1995 මේ ඩේවිඩ්, මයික් and පෝල් කියන US Naval Research Lab එකේ තුන් දෙනෙක් හොයාගන්නවා onion routing කියන concept එක. මම මේ concept එක ටිකකින් පැහැදිලි කරන්න. මේක free and open source software එකක්. මේක Python and C වලින් තමයි මේක හදලා තියෙන්නේ. හරි. මේ TOR කියන එක කියන්නේ the onion router කියන එක. හරි. මෙන්න මේ diagram එක බලන්න. අපි normally internet access වෙද්දී මේ Alice කියන කෙනා සාමාන්‍යයෙන් වෙන්නේ ISP එකක් හරහා එයාගේ destination site එක view කරනවා. ඊට පස්සේ එයාගේ destination site එකේ තියෙන data ඒක access කරනවා. එතකොට මම අර කලින් කිව්වා වගේ ISP එකට බැලුව හැකි මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම තමයි destination site එකටත් බැලුව හැකි මේ කවුද access කරන්න කියලා. මෙයා ISP එකට බැලුව හැකි destination site එකටත් බැලුව හැකි. හැබැයි දැන් මෙතනදී ඉස්සෙල්ලම TONet එකේ එයා කනෙක්ට් වෙනවා ටෝ සර්වර් එකකට. එයා ඉල්ල ගන්නවා ඊට පස්සේ මෙයා එක කම්පියුටර් එකකට කනෙක්ට් වෙනවා. කනෙක්ට් වෙලා මෙයා මේ channel එක එන්ක්‍රිප්ට් කරගන්නවා. මේ එන්ක්‍රිප්ට් කරාට පස්සේ එතන තව කම්පියුටර් එකකට කනෙක්ට් වෙනවා. එයාවත් මේ මුල් එක්කෙනාක එන්ක්‍රිප්ට් කරගන්නවා. තව එකකට යනවා. ඔහොම තුනක් යනවා. එතකොට දැන් මේ ඩෙස්ටිනේෂන් එක දකින්නේ මෙන්න මේ end relay එක විතරයි. එතකොට Alice දකින්නේ එහෙම නැත්නම් ISP එක දකින්නේ first relay එක විතරයි. මේ විදිහට තුනකින් යන නිසා destination එක දන්නේ නැහැ Alice access කරේ කියලා මේක. එතකොට මෙයාගේ ISP එක දන්නේ නැහැ මේ මොකද්ද access කරපු website එක කියලා. හැබැයි ගොඩක් වෙලාවට ඉස්සර Tor versions මම කියන්නේ modern ඒවා නෙමෙයි. ඒවල ISP දැනගන්නවා මෙයා
ඇක්සස් කරේ ටෝ කියන වෙබ්සයිට් එක. මොකද්ද වෙබ්සයිට් එක කියලා නෙමෙයි ටෝ කියන වෙබ් සර්විස් එක ඇක්සස් කරලා කියලා දැනගන්නවා. හොඳයි. දැන් මෙතන ආවට පස්සේ මම ඉස්සරහට පෙන්නන්න යන්නේ මේ ටෝ කියන සර්විස් එක කොහොමද අපි කම්පියුටර් එකකට දාගෙන මේකෙන් ඩාර්ක් වෙබ් සයිට් එකක් ඇක්සස් කරන්න කියලා. මතක තියාගන්න මේ ඩාර්ක් වෙබ් කියන්නේ එක ටෙක්නොලොජි එකක්. ටෝ is a tool. So this technology and tool is a wonderful invention of humankind. හරිද? මේක යූස් කරද්දී හැමතිස්සෙම රෙස්පොන්සිබල් වෙන්න අපි කරන දේවල් ගැන අනිවාර්යයෙන්ම අවබෝධයෙන් මොකද්ද කරන්න කියලා හිතලා කරන්න. මේක ඉස්ටෝ ගන්න හරියම ලේසි. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ඔයගොල්ලෝට නිකන් Google එකේ TOR කියලා සර්ච් කරපු ගමන් මේ විදිහට ලින්ක්ස් පෙන්නයි. මේකේ මේ මෙතනට ගියොත් කෙලින්ම ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. මෙතනට ගියොත් ඔයගොල්ලන්ගේ මේ ටෝ ප්‍රොජෙක්ට් එනෝමේට් ඔන්ලයින් කියන ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකට යන්න පුළුවන්. දැන් මම මෙතනින් මේක ක්ලික් කරා කියලා හිතන්න. එතකොට අපිට මේ විදිහේ වින්ඩෝ එකක් පේනවා. මේ මම යූස් කරන්නේ Firefox වෙබ් බ්‍රවුසර් එකේ මට පේන විදිහ. ඊට පස්සේ මේ මෙතන තියෙන බටන් එක ක්ලික් කරලා ඔයගලන් තියෙන්නේ මේක සරලව ඩවුන්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ. ක්ලික් කරපුවම එනවා ඔයාලට අවශ්‍ය ඔයගලන්ගේ ඔපරේටිං සිස්ටම් එක තෝරගන්න. එතකොට Windows නම් මෙතනින් Mac නම් මෙතනින් ඒ විදිහට ක්ලික් කරගන්න. මේක ඩවුන්ලෝඩ් වෙන setup file එකක් විදිහට. එතකොට දැන් setup file එකක් ආවට පස්සේ අපි සාමාන්‍ය soft එකක් install කරන විදිහට double click කරලා මේක install කරගන්න පුළුවන්. එහෙම install කරාට පස්සේ අපිට shortcut එකක් ඇවිල්ලා තියෙන desktop එකට. එහෙම නැත්නම් මේක start menu එකටත් එනවා සාමාන්‍යයෙන්. එහෙම ආවට පස්සේ මේක double click කරපුවා මෙන්න මේ වගේ window එකක් එනවා. Then if anyone is from Egypt, China or Turkey or any country where the Tor service is blocked, they have to go to this configure button and do some tweaking to make this Tor browser work. But for us අපේ ලංකාවට ඒක ප්‍රශ්නයක් එන්නේ නිකම්ම මේ connect click කරන්න තමයි තියෙන්නේ. ඒක click කරපුවම මේ විදිහට loading bar එකක් එක්ක දැන් මම කිව්වා වගේ රිලේසර් කම්පියුටර්ස් 3කට වගේ ගිහිල්ලා හදා ගන්න. ඇත්තටම දැන් 3කට වඩා යනවා මම පෙන්නන්න එක. ඔහොම කනෙක්ට් වුණාට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේක නම් සාමාන්‍ය බ්‍රවුසර් වින්ඩෝ එකක් වගේමයි. හරිද? මේකේ හැබැයි පොඩි ස්පෙෂල් දේවල් ටිකක් තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සර්ච් එන්ජින් එක. සර්ච් එන්ජින් එක අපි හැමදාම පාවිච්චි කරන Google වගේ එකක් නෙමෙයි තියෙන්නේ. මේක DuckDuckGo එකක්. DuckDuckGo කියන්නේ ඒක සර්ච් එන්ජින් එකක්ම තමයි. ඒක Google වගේ ට්‍රැක් කරන සර්ච් එන්ජින් එකක් නෙමෙයි. හැබැයි ඕගොල්ලෝ මෙතන මොනවා හරි නිකන් සාමාන්‍ය සයිට් එකකට ගිහිල්ලා නිකන් සර්ච් කරොත් එතකොටත් අපි ඩාර්ක් වෙබ් එකේ නෙමෙයි ඉන්නේ. එතකොට තාම සර්ෆේස් වෙබ් එකේ ඉන්නේ. මෙතනත් අපි සාමාන්‍ය විදිහට දැන් මොකක් හරි youtube.com ගිහිල්ලා වගේ සර්ච් කරොත් හරි වෙබ්සයිට් එකකට ගියොත් හරි ඒත් අපි ඉන්නේ සර්ෆේස් වෙබ් එකේ. හැබැයි මෙන්න මේ බ්‍රවුසර් එකට පුළුවන් ඩාර්ක් වෙබ්සයිට් වෙබ්සයිට් එක. මේ තියෙන්නේ ඩාර්ක් වෙබ් එකේ. එහෙම නැත්නම් අනියන් නෙට්වර්ක් එක ඇතුලේ. මේ ටෝ කියන අනියන් රවුටර් අනියන් නෙට්වර්ක් එක ඇතුලේ තියෙන Facebook සයිට් එක. මේ Facebook සයිට් එක අපි සාමාන්‍ය බ්‍රවුසර්ස් වලින් ඇක්සස් කරන්න බෑ. ටෝ එකෙන් විතරයි ඇක්සස් කරන්න පුළුවන්. එතකොට මේකේ URL එක වෙන්නේ හොඳට බලන්න Facebook www.onion. මෙන්න suffix එක දැක්කද? .onion කියන suffix එක. එතකොට මේ Tor sites, Tor hidden services ඔක්කොම මේ suffix එක use කරනවා. හරි. Facebook ගන්න තව හේතුවක් තියෙනවා. අපි මෙච්චර Tor circuit download කරලා, install කරලා මේ විදිහට circuit එකක් හදාගෙන මෙතන ගිහිල්ලා අපේ email එකයි password එකයි දුන්නොත් මොකද වෙන්නේ? අපි අර කරපු දෙයින් වැඩක් නැතුව යනවානේ. ඒ කියන්නේ අපේ ඊමේල් එක අපි මෙතන ඩිස්ක්ලෝස් කරගෙන අච්චර ඇනොනිමිටි හදාගෙන කරාට වැඩක් නැතුව යනවා. ඒක නිසා සාමාන්‍ය ඩාර්ක් සර්විසස් වලට ගන්න ඊමේල් සර්විසස් කීපයක් තියෙනවා. එහෙම සයිට්ස් තියෙනවා. ඒ වගේම මම මේක මෙතන කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ රිසර්ච් කරලා ඒක හොයාගන්න පුළුවන්. ඒක හරිම ලේසි නිකන් සර්ච් කරපුවම ගන්න පුළුවන්. ඒ ඊමේල් වල විශේෂත්වය තියෙනවා. අපිට ඕන ගන්න පුළුවන් ඊමේල් which will disappear in 15 minutes. කියන්නේ ඊමේල් එක තියෙන්නේ මිනිත්තු 15යි. ඊට පස්සේ ඊමේල් account එක නැත්තරම නැති වෙලා යනවා.
අන්න ඒ වගේ ඊමේල් එකක් හදාගෙන මේ Facebook එකට ලොග් වෙන්න පුළුවන්. තව මෙතන තියෙනවා නේද මේ ලුණු ගෙඩියක් වගේ එකක්. ඒක ක්ලික් කරපුවම අපිට බලන්න පුළුවන් අපේ ටෝ සර්කිට් එක. ඒ කියන්නේ අපේ බ්‍රවුස් එකයි මේ Facebook කියන වෙබ්සයිට් එකයි අතර තියෙන සර්කිට් එක. දැන් පෙන්වුවොත් මගේ බ්‍රවුස් එක ඉස්සෙල්ලම ට්‍රාන්ස්ෆර් ජර්මන් වල එක සර්වර් එකකට. එතනින් ජර්මන් වල තව සර්වර් එකක්. ජර්මනි වල තව සර්වර් එකක්. ඊට පස්සේ තමයි අර රිලේ තුනට ගිහිල්ලා තියෙන්නේ. අන්තිම තුන්වෙනි එකෙන් මේ Facebook වෙබ්සයිට් එකකට Facebook darknet වෙබ්සයිට් එකට ගිහිල්ලා තියෙනවා. ඕකේ. අපි දැන් බලමු දැන් ඔය face darknet එකේ තිබ්බ වෙබ්සයිට්ස් මොනවාද කියලා. Silk Road කියන්නේ කාලයක් තිස්සේ එහෙම dark web එකේ තිබ්බ වෙබ්සයිට් එකක්. මේක black market place එකක්. ඒ කියන්නේ මේකෙන් ගන්න පුළුවන්කම තිබ්බා drugs, weapons. ඒ විතරක් නෙමෙයි academic certifications, එතකොට graduate certificates, ID cards, passports, visa ඕන එකක් ගන්න පුළුවන් මේ black market එකක් තමයි මේක. මේක හැදුවේ රොස් අල්බ්‍රිච් කියන entrepreneur. මේ සයිට් එක දැන් සීස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක වහලා තියෙන්නේ හෝම්ලන්ඩ් සිකියුරිටි එකෙන් මෙයාම අල්ලලා FBI එකෙන් මේක සීස් කරලා තියෙන්නේ. 2013 තමයි මෙයා අරෙස්ට් කරේ. මෙයාට හම්බුණා මේ charges 7ක් තිබ්බා. conspiracy to launder money, conspiracy to computer hacking, traffic narcotics by means of internet එකක් දීලා තියෙනවා. මේ වගේ තවත් dark net marketplaces තියෙනවා. එතකොට දැන් මම මේ ඔයගලන්ට මෙතන පෙන්වලා තියෙන්නේ තේ විදිහට සීස් කරලා දැන් ඔපරේෂනල් නැති marketplace. මම කියන්න ඕන අර දැන් Silk Road එකේ මේක වැහැව්වට පස්සේ මේකට alternatives ආවා. Silk Road 2.0 වගේ කී එක ඒවා ආවා. ඒවත් ගොඩක් ඒවා දැන් වහලා තියෙන්නේ. දැන් මේ Wall Street marketplace කියන එක විශේෂයි. ඒකෙත් අර විදිහට ඩක්ස් නම්මනක් තියෙනවා. මේක ගොඩක් ෆේමස් වුණා counterfeits දේවල් ගන්න. ඒ වගේ තමයි malwares ගන්න. මේක හරියම ලේසි. ඩොලර්ස් 10ට 12ට වගේ malwares තියෙනවා. ඒව අරගෙන අපිට පුළුවන් කාට හරි pin එකකට දාලා කාට හරි දුන්නොත් එයාගේ කම්පියුටර් එකේ තියෙන browser එකේ save වෙලා තියෙන credit card details password නම්මන අපිට ගන්න පුළුවන් මට්ටමේ malwares මේකේ තිබ්බා. එතකොට මේ Alphabet කියන තේ වගේ එකක් තව තිබ්බා Dream Market කියන එක. එතකොට මේ මේ හතරම දැන් ඔපරේෂනල් නැහැ. හරි. ඊළඟට අපි එනවා ඩාර්ක් වෙබ් එකේ තවත් හැකින් කියන එකත් මම ගන්න හේතුව තමයි ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. එතකොට අපි ඉන්නවා white hat hackers කියලා. white hat hackers are ethical hackers. These are usually employed by companies and governments. These people help to catch cyber attacks. එතකොට then we have black hat hackers. These people usually use their skills for illegal gain. And in the borderline, we have grey hat hackers. And මේගොල්ලෝ හොඳ දේවල් කරනවා nefarious activities කරනවා. එතකොට මේ මෙතන තියෙන්නේ දැන් ඔන්ලයින් ඩාර්ක් වෙබ් එකේ ඔයගොල්ලන්ගේ සර්විසස් වෙන්නේ දැන් සාමාන්‍යයෙන් මේ වගේ සර්විසස් තමයි මේගොල්ලෝ ප්‍රොවයිඩ් කරන්නේ. මේගොල්ලන්ගේ ප්‍රයිස් රේන්ජ් තියෙනවා. ඒවා අර ක්‍රිප්ටෝකරන්සි එකකින් බිට්කොයින් වගේ එකකින් ගෙවලා ගන්න තියෙනවා. එතකොට අපි හැකින් ගැන කතා කරද්දී අපිට කතා නොකර බැරි කෙනෙක් තමයි මේ ඇනොනිමස්ලා. ඇනොනිමස් කියන්නේ ලොකු නෙට්වර්ක් එකක්. මේගොල්ලෝ සමහරු කියනවා මේගොල්ලෝ බ්ලැක් හැට් හැකර්ස් කියලා. මගේ නම් අයිඩියා එක ඇනොනිමස්ලා වැටේ සමහර දේවල් ගොඩක් ඒගොල්ලෝ හොඳ දේවල් කරලා තියෙනවා. ඩාර්ක් නෙට් එකේ ඒගොල්ලෝ ඔය චයිල්ඩ් පෝනෝග්‍රැෆි ඒවා මේගොල්ලෝ විසින්ම ඇටැක් කරලා
අයින් කරලා තියෙනවා. ඒ වගේම anonymous කට්ටිය data breaches ඒ වගේ දේවල් මේගොල්ලෝ grey පැත්තට තමයි වැටෙන්නේ. ඒක කියනවා නේ. එතකොට මේ ඩාර්ක් වෙබ් ඇක්සස් කරන්න තියෙන එකම විදිහ අනියන් රවුට් එකද ටෝඩ් නැහැ. ඩාර්ක් වෙබ් වර්ග තියෙනවා. කියන්නේ ෆ්‍රී නෙට් එක කරින් අර ටයිම්ලයින් එකේ තිබ්බා. තව තියෙනවා I2P ඉන්විසිබල් ඉන්ටර්නෙට් කියලා එක. ඒ වගේම ටෝ එකේ තියෙන ප්‍රශ්න ඉම්ප්‍රූව් කරලා හදපු තව ඒ වගේ එකක් තියෙනවා රිෆර් කියලා. මේ රිෆර් කියන එක හදුවේ MIT යුනිවර්සිටි එකේ. ඒක දැනට තියෙන හොඳම ඩාර්ක් වෙබ් ඇක්සස් කරන්න තියෙන හොඳම සර්විස් එකක්. හැබැයි රිෆර් එක ටෝ තරම් වයිඩ් ස්ප්‍රෙඩ් වෙලා නැහැ. එතකොට ඊළඟට දැන් අපි ප්‍රසන්ටේෂන් එකේ අන්තිම කොටසට එනවා. VPN එකයි පොඩ්ඩක් දෙනෙක් පටලවා ගන්න තැන. බානුජ VPN එකෙන් වෙන්නේ තව වෙනත් ජියෝග්‍රැෆිකල් හෙලෝ අර බානුජ චුට්ටක් ලැග් වෙනවා. ඔයාලට පුළුවන්ද මේ ස්ලයිඩ් එක ආයෙ මුලින් ඉඳන් පටන් ගන්න? චුට්ටක් අර කනෙක්ෂන් එක නිසා පොඩ්ඩක් ලැග් වුණා. අන්ට මේ මෙතනින්ද ලැග්ගේ නැත්නම් අර හැකින් කියන ස්ලයිඩ් එක එතනින්ද? නෑ එතනින් චුට්ටක් ලැග් වුණා. ඒනට ඒකේ අර අදහස ආවා ඇනොනිමස් ගැන කතා කරමින් පස්සේ ඒ අන්තිම ටික චුට්ටක් කියන්න පුළුවන්ද? ඔන්න ඇනොනිමස් ගැන කිව්වා පස්සේ. හරි. Thank you බානුජ. Okay, thank you. And sorry for that. And anonymous මං කියන්නේ anonymous ගොඩක් අය ගන්නේ black hat hacker. ගොඩක් අය ගන්නේ black hat hackers කියලා. හැබැයි anonymous ලා ඉන්නේ grey hat hackers ලාට. මොකද ඒගොල්ලෝ dark web එකේ තියෙන නරක දේවල්, child porn, ඒ වගේ ගොඩක් දේවල් ඒගොල්ලෝ විසින්ම attack කරලා අයින් කරලා තියෙනවා anonymous ලා. ඒ වගේම මේගොල්ලෝ ඒ වගේ හොඳ දේවල් කරලා තියෙනවා. ඒ වගේම data breaches වලට ගිහිල්ලා මිනිසුන් අපහසුතාවයට පත් කරන දේවල් කරලා තියෙනවා. එතකොට දැන් වල තියෙන නෙට්වර්ක් එකකුත් නෙමෙයි. මේක සර්ෆස් වෙබ් එකේ තියෙනවා. මේක හැමතැනම තියෙන නෙට්වර්ක් එකක්. මේගොල්ලෝ ඉන්නේ grey hat hackers ලා කොටසට. ඕකේ. ඊළඟ කොටස තමයි ගොඩක් අය පටල ගන්නවා මේ ටෝ එකයි VPN එකයි. මේකට හේතුව තමයි අපි ඉන්ටර්නෙට් එකේ බැලුවොත් ගොඩක් දැන් ওই VPN කියන්නේ ඇත්තටම බිස්නස් එකක් නේ. ඒකට රීසන් බදා එහෙම VPN හොඳයි කියලා ටෝ එකට වඩා ඒගොල්ලෝ මිස්ලීඩ් කරනවා නිතරම. මේ දෙක පාවිච්චි කරන අරමුණු දෙකක් තියෙනවා. මම කියන්නේ VPN එකේදී වෙන්නේ අපේ කම්පියුටර් එක සිකියුර් ටනල් එකකින් යන්නේ අලුත් IP එකකින් ඒ රටට අදාළ IP ඇඩ්‍රස් එකකින් වෙබ්සයිට්ස් ඇක්සස් කරන්න. හැබැයි VPN එකකට බෑ මේ වගේ hidden sites access කරන්න. ටෝ එක එහෙම නෙමෙයි. ටෝ එකේ කරන්නේ සම්පූර්ණයෙන්ම ටෝ එකේ මේ සර්වර්ස් රන් වෙන්නේ volunteers ලා තියෙන. එතකොට මේ සීක්වන්ස් එකක්. ඒ කියන්නේ රිලේස් තුනක් අර මගේ කලින් සර්කිට් එකේ නයිට වඩා තිබ්බා. ඒ වගේ එක volunteers ලාගේ කම්පියුටර් සරහා ගිහිල්ලා තමයි මේ ටෝ එක වැඩ කරන්නේ. ටෝ කියන්නේ සම්පූර්ණයෙන්ම decentralized network එකක්. And this is ටෝ is 100% free. VPN free නෑ. VPN වල free version තියෙනවා. ඒ පටල කියන්න එපා. VPN එකේදී ඒ වගේම තමයි මේක centralized body එකක් කරන නිසා VPN එක track කරනවා සාමාන්‍යයෙන්. අපි දැන් VPN service එකක් ගත්ත node එකේ ඒගොල්ලෝ ඒගොල්ලෝ අපිව track කරනවා. ටෝ එහෙම නෙමෙයි. ටෝ එහෙම track කරනවා input නෑ. ඒක කෙලින්ම public wifi වගේ දේවල්. yes right. බානුජ මේ චුට්ටක් ආයෙ අර කනෙක්ෂන් ප්‍රොබ්ලම් එක ආවා. අර VPN එක ආයෙ එක්ස්ප්ලেইন කරනවාද? එතන චුට්ටක් මිස් වුණා. yeah sure. VPN ෆ්‍රී VPN උත් තියෙනවා. ඊට පස්සේ
එන්නේ ඒ ටිකෙන් පස්සේ. yes free VPN තියෙනවා ඒක පටල ගන්න එපා VPN කියන්නේ ඇත්තටම paid service VPN track කරනවා හරිනේ volunteers ලා තියෙනවා වෙන්නේ මේක එක nodes ඒ කියන්නේ එක release අතරින් ගිහලා තමයි වැඩ කරන්නේ මේක සම්පූර්ණයෙන්ම decentralized service එකක් TOR එක TOR එකේ තියෙන advantages ඒක තමයි anonymous dark web එකෙන් access කරන්න ඕන නම් අපිට TOR එහෙම නැත්නම් ඔය Ruffle වගේ ඒ වගේ එකකට යන්නම ඕන VPN එකකින් ඒක කරන්න බෑ එතකොට untraceable communication වලට ඒ වගේ දේවල් වලට TOR ඕනමයි හැබැයි VPN එකේ හොඳ දේ තමයි අපි public wifi use කරනවා නම් අන්න ඒ වගේ ඒවා secure කරන්න VPN එක හොඳයි ඒ වගේම තමයි ඔය censorships මොන හරි දැන් ඔය government එකෙන් block කරොත් ඒක bypass කරන්න VPN එකක් දාගන්න ඒක තමයි මේ VPN ගොඩක් fast TOR එකත් එක්ක බලද්දි ගොඩක් fast හැබැයි VPN එක මොකද තියන්නේ centralized service එකක් TOR එහෙම නෙමෙයි okay and මං වෙබ් ගැන අපි බලත් ටාක් ගැන තිබ්බ මූවිස් කීපයකුත් තියෙනවා ඒ ටිකක් මම ඔයාලට කියන්නම් එකක් තමයි සිල්ක් රෝඩ් කියලා තියෙනවා unfriended කියලා තියෙනවා මේක inside dark web this one and anonymous සමහර hacker කියලා කියනවා මම ඒක ඔයගලන්ට recommend කරනවා මේවා බලන්න බලලා හැබැයි මේ ගොඩක් ඒවල portray කරන්නේ dark web කියන්නේ dark web වල dark side එක actually මම නැවත නැවතත් කියන්නේ ඩාර්ක් වෙබ් කියන්නේ ඩාර්ක්ම දෙයක් නෙමෙයි ඩාර්ක් වෙබ් කියන්නේ ෆ්‍රී ඉන්ටර්නෙට් බේසිකලි ඒකේ ෆ්‍රීඩම් එක නිසා තමයි මේ වගේ ඇක්ටිවිටීස් වලට මේක භාවිත කරන්නේ ඒ වගේම තමයි මෙන්න මේ We're extremely sorry for the technical difficulties. Okay, Banuja is here. Banuja? Hello, Banuja. ඒඩා 33CO1 කියන එක ගැන රිසර්ච් කරලා බලන්න මේක පස්සල් එකක් මේක ගැන ඕන තරම් සෝර්සස් එහෙම තියෙනවා මේක ටිකක් විශේෂ දෙයක් මේක ගැන රිසර්ච් කරලා බලන්න කැමති නම් presentation I would like to give my special thanks to Gayal Anandi and Rashmi with engineering department මේගොල්ලෝ ගොඩක් උදව් කරා මේ presentation එක ඉවස් චෙක් කරලා මේක and thank you let's go to the discussion එකේදී ඕගොල්ලන් ගොඩක් dark web use කරලා ඇති TOR network එක ඕගොල්ලන්ගේ experience එහෙම share කරමු right thank you very much Thank you very much, Banuja, for that presentation. This was quite a comprehensive presentation for those of us who don't know much about this area. So, and I'm sure there are a lot of people here who have a lot to contribute as well. So you can bring in your comments, questions, you can type it on the chat, or you can raise your, use the raise your hand option on Zoom. Sure, thank you. Thank you for the opportunity. Okay, all right. Thank you so much, Banuja, for the presentation. We had a wonderful discussion and we had perspectives, special other than what Banuja talked about. We had some insight from the finance sector also. So thank you so much, everyone, for contributing and also for asking questions. Yes, that is all I have to say as well. So thank you very much and join us next week as well. Stay safe and cautious, everyone, and have a good night. Bye, and have a pleasant week next week. Bye. Thank you.